හොඳ යාළුවනේ ආයිබෝන් කියලා පිළිගන්න ඔයගොල්ලෝ ඔක්කොම එක්ස්පර්ට් YouTube channel එකට ඔක්කොටම කලින් කියන්න ඕනේ ඔයගලන්ට සුබම අලුත් අවුරුද්දක් 2021 වර්ෂයට ඔයාලට සුබම අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරලා අපි මේ වීඩියෝ එක පටන් ගත්තොත් හොඳයි. ඔයගොල්ලෝ හැමෝම දැන් ගොඩක් සතුටින් ඇති 10 වසරේට දැන් පාස් වෙලා ඉන්නේ මාත් එක්ක හිටපු 9 වසරේ දැන් ආපු හැමෝම දැන් 8 වසරේ පුරු අංගිලා මල්ලිලා මේ වීඩියෝ එක බලනවා නම් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ 9 වසරේ වීඩියෝස් බලලා ඉන්න. ඔයගොල්ලෝ වෙනුවෙන් ඔයගලන්ට පාඩම් මාලාවක් හදාලා තියෙනවා. මේ වීඩියෝ කරන්නේ 10 වසරේ කියන්නේ 9 වසරේ ඉඳන් 10 වසරට එන්න මගේ වයසේ සියලුම දෙනාට හොඳයි අද දවසේ අපි කතා කරන්නේ ඕගොල්ලන්ට මම ළඟදී පෝස්ට් එකක් දැම්මා ඔයගොල්ලෝ මුලින්ම ඕනේ විෂය 10 වසරට මුලින්ම ඕනේ විෂය මොකක්ද කියලා ඔයගොල්ලෝ ගොඩක් දෙනෙක් කියලා තිබ්බා ඉතිහාසය දාන්න බුද්ධාගම දාන්න ඒ වගේම ගිණුම්කරණය සිංහල ලිටරචර් දාන්න ඒ වගේ ගොඩක් දේවල් කියලා තිබ්බා ඒ වගේම ICT දාන්න කිව්වා මම මුලින්ම කියන්න ඕනේ මම තෝරගත්ත කන්ඩිෂන් ගොඩක් දෙනෙක් තෝරගෙන තියෙන මම තෝරගත්ත ඒවා නෙමෙයි වෙන්නේ නැති ඒ වුණාට මට කරන්න පුළුවන් වෙන්නේ මම තෝරගත්ත ඒවා විතරයි මම හිතනවා මම තෝරගත්ත ඒවා ගොඩක් දෙනෙක් තෝරගෙන ඇති කියලා මම ඒ වුණාට අනිත් විෂයන් ටික අනිත් විෂයන් 7 මම ඔයගලන්ට අනිවාර්යෙන් අනිත් විෂයන් 6 මම ඔයගලන්ට අනිවාර්යෙන් ගේනවා කියන්නේ ඉතිහාසය අපේ තියෙන විෂයන් කාණ්ඩ විෂයන් ඔයගොල්ලන්ගේ ඇරෙන්න මම අනිත් විෂයන් ගේනවා ඒ වගේම මම හිතුවා ගිණුම්කරණය ගොඩක් දෙනෙක් තෝරගෙන තිබ්බා ඒ ගිණුම්කරණයේ විෂය මම ඔයගලන්ට අරන් එනවා කියලා සිංහල ලිටරචර් ඕන නම් අනිවාර්යෙන් පල්ලෙහා කමෙන්ට් එකක් දාන්න ඒ වගේම ICT මම තෝරගෙන තියෙනවා ICT විෂය මම ඔයගලන්ට ඉදිරියට අරන් එන්න බලාපොරොත්තු වෙනවා අද අපි මුලින්ම මේ අවුරුද්දේ පළවෙනියෙන් පටන් ගන්න යන්නේ ගිණුම්කරණය ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය කියන විෂයේ පාඩමක් තමයි අද අපි කතා කරන්න යන්නේ සාකච්ඡා කරන්න යන්නේ ඒ තමයි ව්‍යාපාර පසුබිම. මේ ව්‍යාපාර පසුබිම කියන පාඩම ගැන කතා කරද්දී මේක අපි මාතෘකා දෙකක් ගැන ප්‍රධාන වශයෙන් කතා කරනවා. තමයි ව්‍යාපාර පිළිබඳ මූලික පදනම සහ ව්‍යාපාර කෙරෙහි ඇල්මැති පාර්ශව කියන කොටස් දෙක ගැන විශේෂයෙන් කතා කරනවා. මේක ඔබට ඉන්ට්‍රස්ටිං වීඩියෝ එකක් වෙයි. ඒ වගේ මේ දෙක යටතේ අපි තව මාතෘකා අනුමාතෘකා කිහිපයක් ගැන කතා කරනවා. අපි ඒව ගැන මේ වීඩියෝ එකේදී සාකච්ඡා කරනවා. ටිකක් දිග වෙයි මේ වීඩියෝ එක විනාඩි 30කට වඩා. ඒක නිසා ඔයගොල්ලෝ මේ වීඩියෝ ඉවර වෙනකන් ඇඳලා ඉන්න. අපි එන වැඩි කතා නැතුව පටන් ගමු අපේ වීඩියෝ එක. හරි ඔයගොල්ලන්ට මතක ඇති අපේ මේ මිනිසා නිර්මාණය වෙද්දී අපේ පරිණාමය වුණා අතීතයේදී ඒ පරිණාමයේ වෙද්දී අපි එක අවධියකදී අපේ භාණ්ඩ අපිට අවශ්‍ය වෙන ආහාර පාන ආදී අපිම නිෂ්පාදනය කරගන්න පටන් ගත්ත අවධියක් තිබ්බා. ඒ කියන්නේ දඩයම් කරලා ඊට පස්සේ අපි ඒවා පුච්චලා පුනුස්සලා ඒ වගේ ආහාර නිෂ්පාදනය Taman විසින්ම කරගත්ත අවධියක් තිබ්බා. ඔය විදිහට ඒ අතීතයේ හිටපු මිනිසුන් Tamanගේ භාණ්ඩ තමා විසින්ම නිර්මාණය කරගන්න පටන් ගත්තා. ඊට පස්සේ උන් පටන් ගනිද්දී ක්‍රමක්‍රමයෙන් මේ භාණ්ඩ වැඩි වෙන්න පටන් ගත්තා. ඒ කියන්නේ භාණ්ඩයේ අතිරික්තයක් බිහි වුණා. ඊට පස්සේ මේ මිනිසුන් කල්පනා කරා මේ අතිරික්තයට මොකද කරන්න කියලා. ඒ අතිරික්තයක් කියලා මම කියන්නේ ඒ භාණ්ඩ වැඩිපුර ලැබෙන්න පටන් ගත්තා. කියන්නේ වැඩිපුර නිර්මාණය වෙන්න පටන් ගත්තා. ඒ භාණ්ඩේ එතකොට මේ මිනිසුන් මොකද කරේ? මේ භාණ්ඩ ටික අනිත් මිනිසුන් අතර ඒ හිටපු අනිත් මිනිසුන් අතර බෙදා ගන්න පටන් ගත්තා. ඔය විදිහට භාණ්ඩ හුවමාරු ක්‍රමයක් මෙතනදී ඇති වුණා. ඒක අපි හඳුන්වනවා බාටා සිස්ටම් එක කියලා. එහෙම නැත්නම් බාටා ක්‍රමය කියලා. ඒ කියන්නේ ඒ කාලේ හිටපු මිනිසුන් මේ භාණ්ඩ තමන් විසින්ම නිෂ්පාදනය කරගත්තා. ස්වයං නිර්මාණය කරගත්තා. ඊට පස්සේ ස්වයං නිෂ්පාදනය කරගත්තා. ඊට පස්සේ භාණ්ඩ අතිරික්ත ලැබුණා. ඒවා වැඩි වුණා එයාට ඕනේ ගානට ප්‍රමාණයක් වැඩි වුණා. එතකොට මේ භාණ්ඩ අනිත් අය අතර බෙදාගත්තා. ඊට පස්සේ අනිත් අයට බෙදා ගනිද්දී ඒ අනිත් අය ගාව තියෙන භාණ්ඩ අපි ලබා ගත්තා. ඒ වගේ භාණ්ඩ හුවමාරු ක්‍රමයක් අතීතයේදී තිබුණා මේ හැම ලෝකේ වටේ. මේ වගේම ලංකාවේ ඔයගොල්ලෝ විවිධ ෆිල්ම් වල එහෙම දැකලා තියෙ වගේ භාණ්ඩ හුවමාරු ක්‍රම තියෙනවා. ඊට පස්සේ ඔන්න ඔය විදිහට මේ එක ක්‍රමයක් තිබුණා භාණ්ඩ හුවමාරු ක්‍රමය. මේ භාණ්ඩ හුවමාරු ක්‍රමය අපි හඳුන්වනවා බාටා සිස්ටම් කියලා. ඔන්න ඔක වැදගත් කාරණාවක්. ඔයගොල්ලෝ දැන්ටමත් ඒක දැන්ටමත් තේරෙනවා ඇති. ඔයගොල්ලෝ මේ පොත කියවුවා නම් ඔයගොල්ලෝ මම මේ කියන දේවල් ටක් ගාලා ඔලුවට යනවා. ඒ වගේම කියවුවේ නැත්නම් අනිවාර්යයෙන් මේ වීඩියෝ එක බලලා මේ පොත කියවන්න තනියෙන්. එතකොට පළවෙනි පාඩම ඔයගලන්ට අනිවාර්යයෙන් මතක හිටිනවා. ඔන්න ඔය විදිහට බාටා හුවමාරු ක්‍රමයක් ඇති වුණා. ඊට පස්සේ ඔය විදිහට බාටා සිස්ටම් එක කියන එක අපි හඳුන්වලා ගත්තා.
ඊට පස්සේ මේ ව්‍යාපාරයක් කියලා කියන්නේ මොකද්ද කියලා බලමු. ව්‍යාපාර සංකල්පය. මේ ව්‍යාපාරයක් නිර්මාණය කරන්නේ එහෙම නැත්නම් මේ ව්‍යාපාරයක් කියන්නේ මිනිසාගේ අවශ්‍යතා හා උවමනා සපුරාලීමට සංවිධානය වී ඇති ඕනෑම ආර්ථික කටයුත්තක් අපි හඳුන්වනවා ව්‍යාපාරයක් කියලා. හොඳයි මම හිතනවා දැන් ඔයාලට ඒකත් පැහැදිලි වෙනවා කියලා. ඊට පස්සේ දැන් අද අතීතයේදී එහෙම වාඩුව අමාරුවක් කරගත්තාම වර්තමානයේ වෙද්දී ඒ තත්ත්වය වෙනස් වෙලා. වර්තමාන වෙද්දී ඒකට තොරතුරු තාක්ෂණය එහෙම නැත්නම් IT කියන විෂයත් එකතු වෙලා තොරතුරු තාක්ෂණය යොදාගෙන දැන්ටමත් ඒක වර්ධනය වෙලා මේ බාණ්ඩුව අමාරු ක්‍රමයේ මුදල් බවට පත් වුණා. මුදල් අමාරු ක්‍රමයෙන් මේ ගනුදෙනු සිද්ධ වුණා. ඔය වගේ ගොඩක් මේ දියුණුවක් සිද්ධ වුණා. ඊට පස්සේ දැන් අපේ මේ ලෝකේ අපිට ඕනම තැනක ඉඳන් අපේ මේ ලංකාවේ මම ඉන්න නිවසට මේ ලෝකේ ඕනම තැනක ඇමරිකාවෙන් වෙන්න පුළුවන් ජපානයෙන් වෙන්න පුළුවන් ඕනම තැනක අපිට භාණ්ඩයක් ගෙන ගැනීමේ හැකියාව තියෙනවා. ඒකට විවිධ ඔන්ලයින් shops තියෙනවා. ඒ කියන්නේ ඔන්ලයින් ක්‍රමයට අපිට භාණ්ඩ ලබා ගන්න පුළුවන්. ඔයගොල්ලෝ දන්න eBay, Daraz ඔය වගේ ගොඩක් Amazon වගේ ගොඩක් දැන් ක්‍රමත් තියෙනවා. ඒ වගේ ඔන්ලයින් ක්‍රමයට භාණ්ඩ අමාරු කරගන්න. ඔය විදිහට අපිට පුළුවන් වෙලා තියෙන වර්තමාන වෙද්දී මේ මුළු ලෝකෙම එකට එකතු වෙලා කියන්නේ විශ්ව ගම්මානයක් බවට පත් කරලා තියන්නේ. මේක මෙහෙම කිව්වොත් අපේ මේ තොරතුරු සංවේදන තාක්ෂණයේ වේගවත් වර්ධනයක් තුළින් ඇති වූ විද්‍යුත් මාධ්‍ය මගින් අද මුළු ලෝකයම විශ්ව ගම්මානයක් වෙලා තියෙනවා කියලා තමයි අපේ මේ පොතේ සඳහන් වෙලා තියෙන්නේ. මේ වගේ ප්‍රශ්නයක් අපිට එන්න පුළුවන් විදිහක් මම කිව්වොත් ඔයගලන්ට එන්න පුළුවන් පේපරේට හිස් තැන් පුරවන්න කියලා. ඒකකොට ඔයගලන්ට පුළුවන් මේක මතක තියාගෙන මේකට විශ්ව ගම්මාන කියන එක එයි කියලා හිතනවා. මම කලින් පේපර්ස් ටිකක් බැලුවා ඒකේ තිබ්බා. ඒක නිසා ඒක අපි පොඩ්ඩක් මේ කරුණු ටික අපි පොඩ්ඩක් මතක තියාගමු. ඒ කියන්නේ ඉච්චරක මතක තියාගන්න ඕනේ නැහැ. ඒක අපිට කටපාඩම් කරන්න ඕනේ නැහැ. ඒක අපිට ඔළුවට ගිහිලා තියෙන්නේ. හරි. ඊට පස්සේ මේ ව්‍යාපාරයක් ගත්තාම මේ ව්‍යාපාරයක අරමුණු තියෙනවා. ඔයගොල්ලෝ හිතන්නකෝ දැන් ඔයා පාරිභෝගිකයෙක්. ඔයා යනවා සුපර් මාකට් එකට එහෙම නැත්නම් කඩේකට බඩු ගන්න. මේ බඩු ගන්න ගියාම ඔයගොල්ලෝ බලන එතනදී ඔයගොල්ලෝගේ අරමුණු තියෙනවා. ඔයගොල්ලෝ බලන මේ භාණ්ඩයේ ගුණාත්මක භාවය සහ ඒ නිෂ්පාදනය සරලන මිලක් තියනවාද කියලා. අන්න ඒක තමයි ඔයගොල්ලන්ගේ අරමුණ. ඒ තමයි නිෂ්පාදිතයක් සාධාරණ මිලකට ලබා ගැනීම තමයි අපේ අරමුණ වෙන්නේ. ඒ කියන්නේ ඒ කඩේ තියෙන දෙයක් ඒ භාණ්ඩයට හරියන මිලකින් ලබා ගන්න ගුණාත්මක භාවයෙන් සහ මිලකින් ලබා ගන්න පුළුවන්ද කියන එක තමයි අපි බලන්නේ. හරිනේ. අන්න ඒක ඒ වගේ අපිට අරමුණක් තියෙනවා. අපි දැන් ගිහිල්ලා මේ භාණ්ඩේ ගන්න ඇයි කියලා අරමුණක් තියෙනවා. ඊට පස්සේ මේ ව්‍යාපාරිකය කියන්නේ මේ භාණ්ඩේ නිෂ්පාදනය කරන පුද්ගලයාට තියෙනවා අරමුණු. ඒ අරමුණු ගැන අපි දැන් කතා කරමු. දැන් මේ ව්‍යාපාරික අරමුණු ගත්තොත් ප්‍රධාන වශයෙන් ව්‍යාපාරික අරමුණු දෙකක් අපිට පොදුවේ ගන්න ව්‍යාපාර අරමුණු දෙකක් ගන්න පුළුවන්. ඒ තමයි ලාභීපැයීම ඒ වගේ පාරිභෝගික තෘප්තිය හැල නැංවීම. මේ ලාභීපැයීම ගැන කතා කරොත් ව්‍යාපාරයකට ලාභීපැයීම කියලා අපි හඳුන්වන්නේ ඒකේ වැදගත්කම තමයි අයිතිකාරය යොදන මේ ව්‍යාපාරය පටන් ගන්න මුදලක්. ඒ මුදලට සරිලන ලාභයක් ලැබුණොත් තමයි අපිට මේ මුදල පියවගෙන අපිට බැලන්ස් කරගෙන යන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා අනිවාර්යයෙන් මේ ව්‍යාපාරයකදී ලාභයක් උපයන එක තමයි මේ ව්‍යාපාරිකයාගේ අරමුණක් වෙන්නේ. ඊට පස්සේ දෙවෙනි එක පාරිභෝගික තෘප්තිය හැර නැංවීම. දැන් ඔයගොල්ලෝ දන්නවා අපේ මේ ව්‍යාපාරයේ පාරිභෝගික එහෙම නැත්නම් ගනුදෙනු කරුවෝ නැත්නම් අපිට මේ ව්‍යාපාරය පවත්වාගෙන ගිහිල්ලා වැඩක් නැහැ. කඩේකට එන මිනිසුන් නැත්තම් ඒ ගමේ කඩයක් හැදුවනයි කඩේට මිනිස්සු එන්නේ නැත්නම් ඒ කඩේ වැඩක් නැහැ. අන්න ඒක නිසා ඒ වගේ පාරිභෝගික තෘප්තිය. ඒ කියන්නේ කඩේට මිනිස්සු එන්නේ නැත්නම් ඒක අපි කොහොම හරි ගෙන්න ගන්න ඕනේ. ඒ කියන්නේ පාරිභෝගික තෘප්තිය. එයාගේ සතුට එයාව හොඳින් මේ අපේ මේ කඩේටම එන්න කියලා තියාගන්න හැකියාවක් තියෙන්න ඕනේ. අන්න ඒක තමයි අනිත් අරමුණ වෙන්නේ. ඒ වගේ අරමුණු දෙකක් තියෙනවා මේ ව්‍යාපාරිකයට. ඊට පස්සේ මේ අරමුණු ඉටු කරගන්න අපිට ඉලක්ක තියෙනවා. ඒ කියන්නේ අපි දැන් ඔයගොල්ලෝ දන්නේ නැති ටාගට් කියලා තියෙනවා. අපිට තියෙන ටාගට් අපි මේ ළමයි වශයෙන් තියෙන ටාගට් එක තමයි විභාග පාස් වෙන එක. ඔය වගේ ගොඩක් ටාගට් අපේ ඔළුවේ තියෙනවා. ඊට පස්සේ මේ ව්‍යාපාර වලට ටාගට් තියෙනවා. දැන් මම ඔය කිව්ව ලාභීපැයීම හා පාරිභෝගික තෘප්තිය හැල නැංවීම. මෙන්න මේ කරුණු දෙක ඉටු කරගන්න අනිවාර්යෙන් මේකට අවශ්‍ය වෙන ඉලක්ක තියෙනවා. ටාගට් තියෙනවා. ඒ ඉලක්ක ගැන කතා කරනකොට ප්‍රධාන වශයෙන් අපිට පොතේ දීලා තියෙන තුනයි මම ඔයාලට ඒ තුන ගැන කියන්නම්. ඊළඟ භාණ්ඩ හා සේවාවල ගුණාත්මකභාවය ඉහළ නංවන්න ඕනේ. එතකොට පාරිභෝගික හැමතිස්සෙම එනවා. ඒ කියන්නේ යම්කිසි අපි කෑමක් නිෂ්පාදනය කරනවා අපි ඔහේ ඒක බේක් කරලා නිකන් දෙන්නේ නැහැ පැකට් කරන්නව නැතුව. ඒක නිසා යාගේ ඒකේ ගුණාත්මකභාවය ඒ වගේ මේකේ ගුණාත්මකභාවය ගොඩක් ඉහළ නංවන්න ඕනේ. ඒ
මේක තමයි ප්‍රධානම කාරණාව වෙන්නේ. ඒ කියන්නේ භාණ්ඩ හා සේවාවල ගුණාත්මකභාවය ඉහළ නංවන. ව්‍යාපාරයේ පාරිභෝගික අවශ්‍යතා හා උවමනා ඒ කියන්නේ නිසි පරිදි සපුරාලීමට වගේම සාධාරණ මිලකට ගුණාත්මක භාණ්ඩයක් ලබා දෙන එකත් මේ ව්‍යාපාරික ඉලක්කයක් වෙනවා. ඊට පස්සේ දෙවැනි එක ඒ තමයි රැකියා උත්පාදනය. ඒ කියන්නේ දැන් ඔයගොල්ලෝ හිතන්න කම්කරුවාගේ සිට ඉහළ කළමනාකරුවන් දක්වා. ඒ කියන්නේ සේවකයා ඉඳන් මැනේජර් දක්වාම අපිට මේ රැකියා අවස්ථා ගොඩක් මේ ව්‍යාපාර විසින් බිහි කරනවා. එතකොට අපිට පුළුවන් මේ පුද්ගලයා සතු විවිධ දක්ෂතා ඒ වගේම ඒගොල්ලෝ තුලින් ප්‍රයෝජනයක් අරගෙන අපිට මේ වගේ රැකියා අවස්ථා ලබා දෙන්නේ. ඒක නිසා ඒකත් ඉලක්කයක්. ඒ කියන්නේ රැකියා අවස්ථා උත්පාදනය කරන එකත් මේ ව්‍යාපාරිකයාගේ ඉලක්කයක් වෙනවා. ඊට පස්සේ අන්තිම කාරණාව අපිට දීලා තියෙන සේවක සුබ සාධනය. ඔයගොල්ලෝ හිතන්න දැන් ඔයා මේ ව්‍යාපාරයේ අයිතිකාරයා. මේ අයිතිකාරයා ඔයා නම් ඔයාගේ යටතේ සේවය කරන පුද්ගලයන්ට ඕගොල්ලෝ වැටුප් ගෙවන්න ඕනේ. ඒ වගේ මෙයාට වැටුප් වල අමතරව ඒගොල්ලෝ ගොඩක්ම බලාපොරොත්තු වෙන වැටුප්. ඊට පස්සේ වැටුප් වලට අමතරව ඕගොල්ලෝ හිතනවා කොළඹ ඔයා ව්‍යාපාරයක් කරනවා නම් ඔයාලට සිද්ධ වෙන අනුරාධපුරයෙන් සේවකයෝ ගේන්න. ඊට පස්සේ ඒගොල්ලන්ට ප්‍රවාහන පහසුකමක් ඕනේ. මොකද ඒගොල්ලන්ට පෞද්ගලිකව සල්ලි වේදම් කරලා ගේන්න බැරි වෙන්න තත්ත්වයක් පුළුවන්. ඒ වගේම යාර මෙහෙට ඇවිල්ලා නවාතැන් පහසුකම් දෙන්න ඕනේ. මොකද ඒගොල්ලෝ නැත්තම් හවසට වැඩි ඉවර කරලා ඒගොල්ලෝ ගෙදරට යන්න බෑ අනුරාධපුරයට. මේක නිසා ඒගොල්ලන් නවාතැන් පහසුකම් ඒවා සලසලා දෙන්න ඕනේ. නිසි වැටුපක් ගෙවන එක අනිවාර්යෙන් කරන්න ඕනේ දෙයක්. ඔන්න විදිහට සේවක සුබ සාධනයේ කටයුතු කරන්න ඕනේ. දැන් මම ඔයගොල්ලන්ට මේක ගැන ඉලක්ක ගැන කතා කරා. හරි. දැන් මම ඔයගොල්ලන්ට ආයෙත් මේ ටික මතක් කරන්න. දැන් ඔයගොල්ලන්ට මම කිව්වා ප්‍රධාන වශයෙන් ව්‍යාපාරික අරමුණු දෙකක් තියෙනවා. ඒ තමයි ලාභී පැවීමයි පාරිභෝගිකයේ තෘප්තිය ඉහළ නැංවීම. ඊට පස්සේ මේ අරමුණු ඉටු කරගන්න ඉලක්ක තියෙනවා. එහෙම නැත්නම් උප අරමුණු තියෙනවා ඉලක්ක. මේ ඉලක්ක තමයි භාණ්ඩ හා සේවාවල ගුණාත්මක රාවී ඉහළ නැංවීම, රැකියා උත්පාදනය හා සේවක සුබ සාධනය කියලා කියන්නේ. දැන් මම හිතනවා ඔයගොල්ලන් මේ කොටස පැහැදිලි වෙනවා ඇති කියලා. අපි එහෙනම් යන් ඉදිරියට ඊළඟට තියෙන මාතෘකාව තමයි පාරිභෝගික අවශ්‍යතා හා උවමනා. ඔයගොල්ලන් මතකද මම කලින් තැනකදී කියනවා මේ අවශ්‍යතා හා උවමනා ගැන මම පොඩ්ඩක් කොටස් කතා කරා. ඒකට ඔයගොල්ලන්ට පැහැදිලි වෙන්න නැතුව ඇති. මම දැන් ඔයගොල්ලන්ට කියන්න මේ අවශ්‍යතා හා උවමනා කියන්නේ මොනවාද කියලා. දැන් අවශ්‍යතාව ගැන මුලින්ම අපි කතා කරමු. මේ අවශ්‍යතාව ගැන කතා කරද්දී ජීවත් වීම සඳහා මිනිසා විසින් මිනිසාට අනිවාර්යෙන්ම අවශ්‍ය වෙන දේවල්. ඒ කියන්නේ මිනිසාට අනිවාර්යෙන් සපුරා ගත යුතු දේවල් අපි හඳුනනවා මේ අවශ්‍යතා කියලා. ඒවට උදාහරණ විදිහට ආහාර, ඇඳුම්, නිවාස වගේ දේවල් මූලික අවශ්‍යතා විදිහට ගන්න පුළුවන්. ඒ වගේම අනිත් අවශ්‍යතා, ඒ කියන්නේ අපිට ඕන වෙන තවත් අවශ්‍යතා තියෙනවා. ඒවා තමයි අපිට අධ්‍යාපනය ඕනේ, ඊට පස්සේ සෞඛ්‍ය සේවා ඕනේ, ප්‍රවාහන පහසුකම් ඕනේ, ආරක්ෂාව ඕනේ. වගේ ගොඩක් අවශ්‍යතා දැනට අපේ මේ ලෝකේ නිර්මාණය වෙලා තියෙනවා. ඊට පස්සේ මේ අවශ්‍යතා ගැන කතා කරද්දී මේ අවශ්‍යතාවල තියෙනවා ලක්ෂණ. මේ අවශ්‍යතාවල ලක්ෂණ කීපයක් තියෙනවා. මෙතන හතරයි දීලා තියෙන්නේ. මීට අමතරව තව ඇති. මම මේ හතර ගැන කතා කරන්න. ඒ තමයි අත්‍යවශ්‍ය වෙන්න ඕනේ. අවශ්‍යතාවක් අත්‍යවශ්‍ය විය යුතුයි. ඒ කියන්නේ ජීවත් වීම සඳහා අවශ්‍යතාව සපුරා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. ඒ කියන්නේ අත්‍යවශ්‍ය වෙනවා කියන්නේ මේ ජීවත් වෙන්න අවශ්‍යතාව තියෙනවානේ. මේ අවශ්‍යතාව සපුරා ගැනීම අත්‍යවශ්‍යයි. අපිට ආහාර අපිට බඩගින්නක් තිබුණොත් ඒක අත්‍යවශ්‍ය දෙයක්. අපිට බඩගින්නට කෑම ගන්න පුළුවන්. මේ වගේ ගොඩක් උදාහරණ අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ පොදු වෙනවා. මේ අවශ්‍යතාව හැමතිස්සෙම පොදුයි. ඒ කියන්නේ සෑම පුද්ගලයෙකුම අවශ්‍යතාව එකට සමාන වෙනවා. දැන් මට බඩගින්නක් කියන එක අනිත් පුද්ගලයාගේ බඩගින්න සමාන වෙන්න පුළුවන්. ඒ කියන්නේ බඩගින්න කියන එක හැම පුද්ගලයාටම ලැබෙනවා. ඒක හැම එකකට පොදු වෙනවා. ඒක නිසා ඒකත් මේ අවශ්‍යතාව පොදු වෙනවා. ඊට පස්සේ ඒවා කාටත් පොදු වෙනවා. ඊට පස්සේ ඒක නිර්මාණය කරන්න බෑ. කියන්නේ ව්‍යාපාරිකයන්ට මේ අවශ්‍යතාව නිර්මාණය කරන්න බෑ. ඒකට හේතුව මම ඔයගොල්ලන්ට කිව්වොත් අවශ්‍යතාවය නිසකේ බිහි වෙනවා. ඒ කියන්නේ අපිට දැන් හැමතිස්සෙම අවශ්‍යතාවක් ඇති වෙනවා. දැන් මම මේ ලැප් එකේ මේ වීඩියෝ කරද්දී මට ඕන වෙනවා තවත් හොඳ කම්පියුටර් එකක්. ඊට පස්සේ මම මොකද කරන්නේ? එතකොට මට අවශ්‍යතාවක් ඇති වෙනවා. ඊට පස්සේ ඔන්න ඔය විදිහට ඒ අවශ්‍යතාවය නිර්මාණය වෙනවා. එතකොට අපිට මේ ව්‍යාපාරිකයට බෑ මේ අවශ්‍යතාවය හැමතිස්සෙම නිර්මාණය වෙන දෙයක් නේ. එතකොට ව්‍යාපාරිකයට හිතන්න බෑනේ මෙයාගේ මොකද්ද මේ අවශ්‍යතාවය කියලා. එයාට ඒක නිර්මාණය කරන්න බෑ. ඒක නිසා අවශ්‍යතාව කාටවත් නිර්මාණය කරන්න බෑ. හරිද? ඒ කියන්නේ ඔයාට දැන් ඇති වෙන හැඟීම එතකොට ව්‍යාපාරිකයට ගිහිල්ලා ඒක නිෂ්පාදනය කරන්න බෑ. ඒක නිසා ඒක ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ. නිර්මාණය කරන්න බෑ. ඒ වගේම මේ අවශ්‍යතා සීමිතයි. ඒ කියන්නේ අවශ්‍යතා සංඛ්‍යාත්මකව ඉතා අඩු ප්‍රමාණයක් තමයි අපිට මේ ලෝකෙ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ උවමනා. මේ උවමනා කියලා කියන්නේ දැන් අපි මේ කතා කරපු අවශ්‍යතාව ක්‍රියාත්මක කරන්න අවශ්‍ය වෙන ආකාර, විවිධ ආකාර, මේ අවශ්‍යතා සපුරා ගන්න අවශ්‍ය වෙන විවිධ ආකාර අපි හඳුන්වන උවමනා කියලා.
උදාහරණ විදිහට ඔයගලන්ට කියන්න පුළුවන් ආහාර. දැන් මම බඩගිනි කිව්වම අපිට ඒකට උවමනා. ඒ කියන්නේ අපිට ඒක සපුරා ගන්න පුළුවන් ආකාරය විදිහට අපිට බත් කන්න පුළුවන්. ඊට පස්සේ ඉන්දියාප්ප කන්න පුළුවන්. ආප්ප කන්න පුළුවන්. ඒ වගේ ගොඩක් උදාහරණ අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ ඇඳුම්. ඇඳුම් ගත්තොත් අපි ඇඳුමක් අඳින්න බෑ. ඒ ඇඳුම් විදිහට අපිට ගන්න පුළුවන්. අපිට කලිසමක් අඳින්න පුළුවන්, ෂර්ට් එකක් අඳින්න පුළුවන්, ටී-ෂර්ට් එකක් අඳින්න පුළුවන්. ඒ වගේ ගොඩක් පාවහන් දාන්න පුළුවන්, කැප් එකක් දාන්න පුළුවන්, තොප්පියක් දාන්න පුළුවන්. ඒ වගේ ගොඩක් මේ අවශ්‍යතාවලට උවමනා තියෙනවා. මේ උවමනාවක් කියලා කියන්නේ මිනිස් අවශ්‍යතා සපුරා ගන්න පුළුවන් විවිධ ආකාර. දැන් මම හිතනවා ඔයගලට ඒක පැහැදිලි වෙනවා නේද කියලා. මම ඔයගලට ආයෙත් පොඩ්ඩක් ඒක කියන අවශ්‍යතාවයක් කියන්නේ මේ අපිට හැමතිස්සෙම මේ ජීවත් වීම සඳහා මිනිසාට අවශ්‍යතාවක් ඕන වෙන. ඒ කියන්නේ අනිවාර්යෙන්ම ඕන වෙන දේවල් අපි හඳුනනවා අවශ්‍යතා කියලා. උවමනා කියලා අපි හඳුන්වනවා මිනිස් අවශ්‍යතා හා මිනිස් අවශ්‍යතා සපුරා ගන්න විවිධ ආකාර අපි හඳුනනවා උවමනා කියලා. හරි. දැන් මම ඔයාලට පොඩි මම ඊට පස්සේ කියන උවමනාවල ලක්ෂණ කීපයක්. දැන් ඊට පස්සේ මේ උවමනාවල ලක්ෂණ ගැන කතා කරලා තව අවශ්‍යතාව ලක්ෂණ වලට ප්‍රතිවිරුද්ධ එක තමයි මේ උවමනාවල ලක්ෂණ කියන්නේ. දැන් මම ඔයාලට කිව්වා අවශ්‍යතාව ලක්ෂණය තමයි පළවෙනි අවශ්‍යතාවේ ලක්ෂණය තමයි අත්‍යවශ්‍යයි. මේ අවශ්‍යතාව අත්‍යවශ්‍ය වෙනවා. මේ උවමනාව අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. ඒ කියන්නේ ජීවත් වීම සඳහා යම් උවමනාවක් සපුරා ගන්න ඕන නම් ඒකට අපිට තව ඒ වගේ සමාන තවත් දේවල් ගන්න පුළුවන්. ඔයගොල්ලෝ හිතන්නකෝ මම ආයෙත් ගන්න අර බඩගින්න කියන උදාහරණය. මේ බඩගින්න කියන උදාහරණයට අපිට පාන් කන්න පුළුවන්. මේ පාන් අපිට ගන්න බැරි නම් අපිට පුළුවන් බත් කන්න. ඔන්න ඔය විදිහට අපිට මේ අවශ්‍යතාවය මේ අවශ්‍යතාවය සඳහා මේ උවමනාව අපිට විවිධ ක්‍රම මගින් සලස ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට දැන් පාන් ගෙනාවේ නැහැ කියලා අපි බත් කනවා. බත් නැහැ කියලා අපිට වෙන මොනවා හරි බිස්කට් එකක් හරි කන්න පුළුවන්. ඒ වගේ මේ අවශ්‍යතාව අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපිට ඒකට තවත් ආදේශ අපිට ආහාරයට ගන්න පුළුවන්. අපිට ආදේශ පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ විවිධයි. ඒ කියන්නේ මේ අවශ්‍ය උවමනා විවිධ වෙනවා. ඒ කියන්නේ අවශ්‍යතාව සෑම පුද්ගලයෙකුට පොදුයි. හරිනේ. මම ඔයාලට කලින් කිව්වනේ මේ සෑම පුද්ගලයෙකුට අවශ්‍යතාව සමානයි කියලා. උනට මේ උවමනාව හැම පුද්ගලයෙකුට පොදු වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ආර්ථික හා සමාජීය තත්ත්වයන් අනුව ඒවා වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ අපිට දැන් මට දැන් පාන් කන්න ඕන නම් තව එකෙන්ට පුළුවන් එයාට බත් කන්න. ඒක නිසා අපේ මේ අවශ්‍ය මේ උවමනාව විවිධ වෙන්න පුළුවන්. හැම පුද්ගලයාට වෙනස් වෙන්න පුළුවන්. ඒ උනාට අත්‍යවශ්‍ය මේ අවශ්‍යතාව කියන එක වගේ. ඒ කියන්නේ දැන් මට බඩගින්නක් නම් එයාටත් බඩගින්න. ඒ වගේ මේ හේතුවක් තියෙනවා. ඊට පස්සේ තව ලක්ෂණ තමයි නිර්මාණය කරන්න පුළුවන්. හරිනේ. උවමනාවක් නිර්මාණය කරන්න පුළුවන්. දැන් මම ගන්න උදාහරණ කිව්වා ආහාර වලට උදාහරණ කිව්වා මම කිව්වා ඔයගලන්ට බත් කිව්වා අධ්‍යාපන කිව්වා අයිස්ක්‍රීම් කිව්වා බිස්කට් කිව්වා. ඔය වගේ ඒ වගේ උවමන අපිට නිර්මාණය කරන්න පුළුවන් නේ. දැන් අපිට බිස්කට් ඕන බිස්කට් නිර්මාණය කරන්න පුළුවන් යම්කිසි ආයතනයකින්. ඒ වගේ අපිට පුළුවන් මේවා පාවිච්චි කරන්න. උවමනාව කියන දේවල් අපිට නිර්මාණය කරන්න පුළුවන්. ව්‍යාපාර කියන්නේ නිර්මාණය කරන්න පුළුවන් දේවල්. තමයි මේ උවමනා කියන්නේ. ඒකත් එක ලක්ෂණයක්. ඊපස්සේ මේ උවමනාව සංකීර්ණයි. මේ උවමනා අසීමිතයි. ඒ වගේම මේක විවිධ වන නිසා උවමනා සපුරා ගන්න ආකාරය සංකීර්ණ වෙලා තියෙනවා. ඒ කියන්නේ දැන් අපිට උවමනාවක් ලබා ගන්න එක සංකීර්ණ වෙලා තමයි තියෙන්නේ. ඊට පස්සේ ඒක අසීමිත වෙනවා. මේ උවමනාව අසීමිතයි. එක් අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා විවිධාකාර උවමනා භාවිතා කරන්න පුළුවන්. හරිනේ. ඒක නිසා අපිට ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට ඒක වෙනම මේ ආදේශ පාවිච්චි කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඔන්න තමයි උවමනාවල ලක්ෂණ. දැන් මම ගන්න මතකයි මම උදාහරණ දෙකක් කිව්වා ආහාර සහ ඇඳුම් වලට උදාහරණ. මම කිව්වා ආහාර වලට උවමනා විදිහට අපිට ගන්න පුළුවන් ඉන්දියාප්ප, අයිස්ක්‍රීම්, කේක් වගේ දේවල්. ඊට පස්සේ ඇඳුම් විදිහට අපිට ගන්න පුළුවන් කලිසම, ෂර්ට් එක, ඒ වගේම ටී-ෂර්ට් එක ඔය වගේ ගන්න පුළුවන්. දැන් ඔයගලන්ට පොඩි චැලෙන්ජ් එකක් දෙනවා. ඔයගලන්ට මම පොඩි ක්‍රියාකාරකමක් දෙන්න තමයි යන්නේ. ඒක ඔයගලන්ට ඔය පේන විදිහට ඔයගලන්ට කරන්න තියෙන්නේ ක්‍රියාකාරකම් එක එහෙම නැත්නම් ඇක්ටිවිටි 1 කියලා ටයිප් කරලා පළවෙනි කමෙන්ට් බොක්ස් එකේ ඇක්ටිවිටි 1 කියලා ටයිප් කරලා ඔයගොල්ලෝ මම දැන් මේ කියන ප්‍රශ්නෙට උත්තර ටික කමෙන්ට් එකක් විදියට දාන්න. මම ඒතකොට ඒක පින් කරලා ඒක උත්තරේ හරි නම් පින් කරලා ඒක මම ඔයගොල්ලන්ගේ ඊළඟ වීඩියෝ එකේදී ඔයගොල්ලන්ගේ නම වශයෙන් කියන්න බලාපොරොත්තු වෙනවා. ඔයගොල්ලන් කරන්න තියෙන්නේ ඒ ඇක්ටිවිටි 1 කියලා ටයිප් කරලා ඊට පස්සේ ඒකට අද මම මේ අහන ප්‍රශ්නෙට උත්තරේ සඳහන් කරලා ඊට පස්සේ ඒක යටින් ඔයාගේ නම සඳහන් කරලා ඔයාගේ පාසල සඳහන් කරලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් විදියට පල්ලෙහා දාන්න අමතක කරන්න එපා. හරි. මෙන්න මේක තමයි ප්‍රශ්නය. මම දැන් ඔයගලන්ට කිව්වා මේ ආහාර හා ඇඳුම් කියන එක ගැන. ඊට පස්සේ ඔයගලන්ට තියෙන්නේ මම මේ කියන දේවල් වලට ඒ ඔයාලට තියෙන උවමනා කීපයක් ඔයගලන්ට ටයිප් කරලා පල්ලෙහා කමෙන්ට් බොක්ස් එකේ දාන්න පුළුවන්. හරි. ඒව තමයි අධ්‍යාපනය, ඇඳුම් අපි අධ්‍යාපනය, ආරක්ෂාව, ප්‍රවාහනය. ඔන්න ඔය තුනට
අදාළ උවමනා කීපයක් ඔයගලන්ට පල්ලෙහාට කමෙන්ට් බොක්ස් එකේ දාන්න පුළුවන්. අනිවාර්යෙන් ඔයගොල්ලෝ කමෙන්ට් කරයි කියලා මම හිතනවා. ඒක මම පින් කරලා හැමෝටම පේන විදිහට මම ඔයගලන්ගේ ඊළඟ වීඩියෝ එකේ නම කියලා ඒවා ඔයගලන්ට මම දෙන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි. අනිවාර්යෙන් ඔයගොල්ලෝ ඒ ක්‍රියාකාරකම කරන්නේ ඇක්ටිවිටි 1 කියලා ටයිප් කරලා ඔයගලන්ට ස්ක්‍රීන් එකේ පේනවා වගේ. පළවෙනි ප්‍රශ්නේ කියන්නේ අධ්‍යාපනය 1 කියලා ටයිප් කරලා ඒකට අදාළ උවමනා ටික ලිව්වා. ඊට පස්සේ 2 කියලා සඳහන් කරා. ඊට පස්සේ මම ඔයාලට කිව්වා ආරක්ෂාව. ආරක්ෂාවට මම ඔයාලට උදව්වක් කරන්න ඔයගලන්ට ආරක්ෂාව ගැන කතා කරද්දී පොලිසිය ඔය වගේ අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ ප්‍රවාහනය ගැනත් ඔයගොල්ලෝ මේ විදිහට අංක 3 ටයිප් කරලා ඒකට උත්තර ටික දාලා කමෙන්ට් එකක් දාන්න. හරි. ඔයගොල්ලෝ ඉංග්‍රීසි වලින් කමන්නේ සිංහලෙන් දැම්මත් කමක් නෑ. හරි. ඔන්න ඔක තමයි ඔයගොල්ලන්ගේ ඇක්ටිවිටි එක මේ වීඩියෝ එකේ ලබා දෙන්න. හරි. එහෙනම් අපි ආයි කියමු අපේ පාඩමට. හරි. දැන් ඊට පස්සේ මේ නිෂ්පාදනය ගැන අපි කතා කරා ගොඩක් දේවල්. දැන් අපි මේ ව්‍යාපාරය ගැන පාරිභෝගික අවශ්‍යතාව උවමනා ගැන තමයි අන්තිමට කතා කරන්නේ. අපි ඉදිරියට යන් ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ නිෂ්පාදන ව්‍යාපාර. මේ නිෂ්පාදන ව්‍යාපාර ගැන කතා කරද්දී නිෂ්පාදනය කරනු ලබන නිෂ්පාදිත. ඒ කියන්නේ අපි දැන් නිෂ්පාදනය කරන ලබන දේවල් ස්වභාවය අනුව ව්‍යාපාර වෙන් කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි දැන් නිෂ්පාදනය කරන දේවල් අනුව අපේ මේ නිෂ්පාදනය කරන දේවල් අනුව අපිට මේක කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඒ තමයි භාණ්ඩ හා සේවා කියලා කියන්නේ. භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර, සේවා නිෂ්පාදන, සේවා සැපීමේ ව්‍යාපාර. අපි දැන් මේ දෙක ගැන වෙන වෙනම සාකච්ඡා කරමු. මුලින්ම අපි කතා කරමු භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර ගැන. මේ භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර ගැන කතා කරද්දී මිනිස් අවශ්‍යතාව හා උවමනා සපුරාලීම සඳහා යොදා ගන්න ස්පර්ශ කළ හැකි දේවල් අපි හඳුනනවා මේ භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර කියලා. හරි. ඒ කියන්නේ මිනිස් අවශ්‍යතාව හා උවමනා සපුරාලීම. ඒ කියන්නේ අපේ දැන් මේ අවශ්‍යතාව හා උවමනා සපුරාලන්න යොදා ගන්න ස්පර්ශ කරන්න පුළුවන්. ඒ කියන්නේ අපිට අල්ලන්න පුළුවන් දේවල් අපි හඳුනනවා මේ භාණ්ඩ නිෂ්පාදන කරන ඒවා කියලා. ඊට පස්සේ මේ භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාරය. ඒ කියන්නේ මේ භාණ්ඩ නිර්මාණය කරන මේ ස්පර්ශ කරන හැකි භාණ්ඩ නිර්මාණය කරන ආයතන අපි හඳුනනවා භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර කියලා. ඊට පස්සේ මේ පාරිභෝගිකයන්ගේ රුචිකත්වය, ආදායම් මට්ටම, සමාජ තත්ත්වය වගේ දේවල් කරුණු සලකා බලලා තමයි මේ වගේ විවිධ නිර්මාණ අපි මේ ලෝකෙට මේ එළියට දාන්නේ. ඒ කියන්නේ දැන් ඕගොල්ලෝ හිතන්න අපිට දැන් එක කාලෙකදී දැන් මේ දවස්වල කොරෝනා තත්ත්වය තියෙද්දි අපි ඒ තත්ත්වයට ගැළපෙන විදිහට වැක්සීන් එකක් හදන. ඒ කියන්නේ බෙහෙතක් නිර්මාණය කරනවා. ඊට පස්සේ ඒකට අනුව අපිට පුළුවන් මුදල් උපයන්න. ගොඩක් හොඳට ප්ලෑන් කරලා අපිට මේ වගේ මම උදාහරණයක් විදිහට කිව්වා ඔයගොල්ලන්ට වෙනම දේවල් උනා පාවිච්චි කරන්න පුළුවන්. හරි. ඔය විදිහට ඒගොල්ලන්ගේ රුචිකත්වය, ආදායම් මට්ටම මේවා ගැන සලකා බලලා ඒගොල්ලන්ගේ සමාජීය මට්ටම ගැන සලකා බලලා අපිට පුළුවන් මේ භාණ්ඩය එළියට දෙන්න. හරි. ඊට පස්සේ ඔන්න ඔක තමයි මේ භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර කියලා කියන්නේ. හරි. ඒවට උදාහරණ විදිහට අපිට ගන්න පුළුවන් සකස් කරන ලද ආහාර පාන, ඒ වගේම මෝටර රථ, විදුලි උදුන්, ජංගම දුරකථන, රෙදි සෝදන යන්ත්‍ර, ගෘහ භාණ්ඩ. ඒක ගොඩක් උදාහරණ අපිට මේ භාණ්ඩ නිෂ්පාදන කොටට දාන්න පුළුවන්. ඔන්න ඔක තමයි භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර කියලා කියන්නේ. ඊළඟට මම ඔයාලට කියන්න යන්නේ සේවා සැපයීමේ ව්‍යාපාර ගැන. මේ සේවා සැපයීමේ ව්‍යාපාරයක් කියලා කියන්නේ ව්‍යාපාරයක් විසින් පාරිභෝගික අවශ්‍යතා සපුරාලීමට උවමනා පරිදි සපුරාලීමට පාරිභෝගිකයන් වෙත ලබා දෙන ක්‍රියාවක්. එහෙම නැත්නම් ක්‍රියාකාරීත්වය ක්‍රියාවලියක් අපි හඳුනනවා මේ සේවාවක් කියලා. ඒ කියන්නේ දැන් අපි යම් කිසි ව්‍යාපාරයක් කරනවා නම් ඒ ව්‍යාපාරේ පාරිභෝගිකයන්ට දෙන්න ඕනේ සේවාවක්. ඔයගොල්ලෝ හිතන්න මම ඔයගලන්ට මේ අපි ගමුකෝ අධ්‍යාපනයේ ඉස්කෝලයක්. මේ ඉස්කෝලේකදී ඔයගලන්ට දෙන්නේ සේවාවක් නේ. අධ්‍යාපනය කියන සේවාව තමයි ඔයගලන්ට දෙන්නේ. එතකොට ඒ යම් කිසි මේ පාරිභෝගික අපි තමයි එතකොට පාරිභෝගිකයෝ. ඒ ව්‍යාපාරයේ ඉස්කෝලේ කියන ව්‍යාපාරයේ අපිට දෙන මේ සේවාව නිසා තමයි අපි මේ අධ්‍යාපනය ලබන්නේ. මේ විදිහට මෙන්න මේව තමයි. ඒ කියන්නේ අපිට මේ යම් කිසි භාණ්ඩයක් ගැන අපි කතා කරේ කලින් මේක ඇතුළේ සේවාවක්. ඒ කියන්නේ ඒගොල්ලෝ ක්‍රියාවක් කළා. ටීචර්ස්ලා ක්‍රියාවක් කළා තමයි අපිට උගන්වන්නේ. ඒ වගේම ක්‍රියාවලියක් කළා. ඒ කියන්නේ යම් කිසි කට්ටිය ඉන්නවා මේ ගිණුම් කරන ගැන ඉගෙන ගන්න. ඒ කියන්නේ accounting ගැන කරන. ඒ accounting ලා කරන්නේ මේ සේවාවක්. ඔය වගේ අපිට මේ කරුණු අපිට කියන්න පුළුවන්. ඊට පස්සේ ඒවට නිදසුන් විදිහට අපිට ගන්න පුළුවන් තොග වෙළඳ ආයතන, ඊට පස්සේ සිල්ලර වෙළඳ ආයතනය, රක්ෂණ ආයතනය, බැංකු ආයතනය, ඒ වගේම අධ්‍යාපන ආයතන, රූපවලාවන්‍ය ආයතන, සැලූන් අපිට ගන්න පුළුවන්. ඒ වගේ ගොඩක් උදාහරණ අපිට කියන්න පුළුවන්. හරි. ඔන්න ඔය ගැන තමයි දැන් අපි කතා කරේ. දැන් උගලන්ට පැහැදිලි වෙනවා ඇති මේ භාණ්ඩ හා සේවා ගැන. ඊට පස්සේ අපේ ඊළඟ මාතෘකාව මම ඕන මේකට ආයෙත් ඔයගොල්ලන් මම පොඩි හැඳින්වීමක් කරන්න. මේ භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර ගැන අපි කතා කරා. මේ භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර කියන්නේ මිනිස් අවශ්‍යතා හා උවමනා සපුරාලීමට
සඳහා යොදා ගන්න ස්පර්ශ කළ හැකි දේවල්. ස්පර්ශ කළ හැකි දේවල් තමයි අපි මේ භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර ගණයට දැම්මේ. ඊට පස්සේ ඊළඟට අපි කතා කරන්නේ සේවා සැපයීම. මේ සේවා සැපයීම කියලා අපි හැදුවේ ව්‍යාපාරික විසින් පාරිභෝගික අවශ්‍යතා වුවමනා සපුරාලීම සඳහා පාරිභෝගිකයන් වෙත ලබා දෙන ක්‍රියාවලියක් හෝ ක්‍රියාවක් අපි හඳුන්වනවා මේ සේවාවක් කියලා. හරි. දැන් ඔයාලට ඒකට උදාහරණ විදිහට ඔයගලන්ට පුළුවන් අර විදිහටම මේක ඔයගලන්ට නිකන් කමෙන්ට් එකකින් දාන්න පුළුවන්. ඔයගලන්ට ඒකට උදාහරණ විදිහට ඔයගොල්ලෝ ඒක නිකන් කමෙන්ට් එකක් විදිහට දාන්න. මම ඕනනම් ඒකත් උත්තර විදිහට මම ඔයාලට ඊළඟ වීඩියෝ එකේදී ඔයගලන්ට ඒ කමෙන්ට් එක මම ඔයාලට නම වශයෙන් කියන්නම්. අනිවාර්යයෙන් ඔයගොල්ලෝ නම එවන්න නැත්නම් ඔයගලන්ගේ account එකේ තියෙන නම තමයි අපිට මට කියන්න වෙන්නේ. ඔයගොල්ලෝ නමක් ලියලා තමයි මේ කමෙන්ට් එක දාන්න ඕනේ පල්ලෙහේ. අනිවාර්යයෙන් ඔයගොල්ලෝ ඒක try කරලා බලන්න. ඊට පස්සේ නිෂ්පාදන සාධක. දැන් මේ නිෂ්පාදන සාධක කියලා කියන්නේ මේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම සඳහා ව්‍යාපාරවලට විවිධ සම්පත් ඕන. මේ ඒ කියන්නේ මේ ව්‍යාපාරයක කරද්දී අපිට ඕන දේවල් තියෙන. ඒ කියන්නේ අපිට ව්‍යාපාරය ආරම්භ කරන්න ඕන සම්පත් කියලා අපි හඳුන්වන ඒ වගේ දේවල් ගොඩක් තියෙනවා. මේ අවශ්‍ය වෙන සම්පත් නිෂ්පාදන සාධක ලෙස තමයි අපි හඳුන්වන්නේ. ඒ කියන්නේ මේ අවශ්‍ය වෙන සම්පත් අපි හඳුන්වනවා නිෂ්පාදන සාධක කියලා. අන්න මේ විදිහට කොට ඔයගොල්ලෝ ඔළුවට දාගන්න. මේක නිෂ්පාදන සාධක කියලා අපි හඳුන්වනවා. මේ සම්පත් කියන එක සාධක කියලා අපි හඳුන්වන්න පුළුවන්. ඊට පස්සේ මේ නිෂ්පාදන සාධක මූලික වශයෙන් භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය හා ව්‍යවසාය කියලා වර්ග කරන්න පුළුවන්. හරිද මොනවාද? භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය හා ව්‍යවසාය කියලා අපිට වර්ග කරන්න පුළුවන් හතරකට. ඊට පස්සේ ඔය වගේ වර්ග කළා මම ඔයගොල්ලන්ට මේ කාරණා ටික එකිනෙක සාකච්ඡා කරලා බලමු අපි. හරි. පළවෙනි එක තමයි ශ්‍රමය. භූමිය. මේ භූමිය ගැන කතා කරද්දී මේ භූමිය කියලා අපි හඳුන්වන්නේ ස්වභාව ධර්මයේ ලැබෙන සියලු සම්පත්. මේ භූමිය කියලා අපිට හඳුන්වන්න පුළුවන්. ඒවට උදාහරණ විදිහට khනිජ සම්පත්, ඒ වගේම khනිජ සම්පත් වගේ දේවල්, ඒ වගේ වන සම්පත්, පස, ඔය වගේ දේවල් තියෙනවා. ඔයගලන්ට ඉඩමක් ගන්න පුළුවන් ඒකත් භූමියෙන්නේ තියෙන්නේ. ඔය වගේ මේ භූමිය අපිට අවශ්‍ය වෙනවා මේ යම්කිසි ඒකත් නිෂ්පාදන සාධකයක් වෙනවා. ඊට පස්සේ දෙවෙනි එක ශ්‍රමය. මේ ශ්‍රමය ගැන කතා කරද්දී ව්‍යාපාර සඳහා යොදවන කායික හා මානසික දායකත්වය අපිට ශ්‍රමය කියලා සරලව අර්ථකථනය කරන්න පුළුවන්. හරි. ඒ කියන්නේ මේ ව්‍යාපාරයක් සඳහා යොදවන කායික හා මානසික කියලා කොටස් දෙකක්. ඒ කියන්නේ කායික කියලා ගත්තොත් අපි කියන්නේ කය වෙහෙසා වැඩ කරන පුද්ගලයා. කය වෙහෙසා වැඩ කරන පුද්ගලයා විදිහට අපිට ගන්න පුළුවන් පතල් සේවකයන්, සමීප ආරක්ෂක කටයුතු කරන මේ කම්කරුවෝ, ඒ වගේම ඔය වගේ ගොඩක් කට්ටිය ඉන්නවා. ඊට පස්සේ මනස වෙහෙසා වැඩ කරන පුද්ගලයන් විදිහට අපිට ගන්න පුළුවන් ගණකාධිකාරවරු, ඒ වගේම කළමනාකාරවරු. ඒගොල්ලෝ හැමතිස්සෙම මනසින් තමයි මේ බිස්නස් එක ගෙනියන්නේ. ඔය වගේ කොටස් දෙකක් තියෙනවා. ශ්‍රමය කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඊට පස්සේ අනිත් කාරණාව තමයි ප්‍රාග්ධනය. මේ ප්‍රාග්ධනය කියලා කියන්නේ නිෂ්පාදනයේදී ආධාර කරගන්න මිනිසා විසින් නිර්මාණය කරපු දේවල් තමයි මේ ප්‍රාග්ධනය කියලා කියන්නේ. මේ ප්‍රාග්ධනයේදී උදාහරණ කියන්න පුළුවන් යන්ත්‍ර සූත්‍ර, ගොඩනැගිලි, රථ වාහන, ඒ වගේම මුදල්, මිල මුදල් ඔය වගේ ගොඩක් දේවල් අපිට මේ ගන්න පුළුවන් ප්‍රාග්ධනයේ විදිහට. ඒ කියන්නේ මේ ව්‍යාපාරය ගෙනියන්න අවශ්‍ය වෙන මිනිසා විසින් සකස් කරපු දේවල් තමයි අපි මේ ප්‍රාග්ධනය කියලා අපි හඳුන්වන්නේ. ඊට පස්සේ තවත් ප්‍රධාන නිෂ්පාදන මේ සාධකයක් තමයි මෙන්න මේ ව්‍යවසාය කියන්නේ. මේ ව්‍යවසාය කියලා අපි හඳුන්වන්නේ නිෂ්පාදන සඳහා අවශ්‍ය භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය. දැන් මම ඔයාලට කලින් කතා කරපු තුනම මේ එකතු කරගෙන, ඒ කියන්නේ මේවා කළමනාකරණය කරගෙන නිෂ්පාදන ක්‍රියාවලියක් ආරම්භ කිරීම තමයි මේ ව්‍යවසාය කියලා අපි හඳුන්වන්නේ. මම ආයිත් කිව්වොත් නිෂ්පාදන සඳහා අවශ්‍ය වන භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය වගේ නිෂ්පාදන සාධක සංවිධානය කරමින් යම් නිෂ්පාදන ක්‍රියාවලියක් ආරම්භ කර පවත්වාගෙන යාමේ ක්‍රියාවලිය අපි හඳුන්වනවා ව්‍යවසාය කියලා. හරි. දැන් ඔයාලට පැහැදිලි නැති මේ ව්‍යවසාය කියන්නේ මොකක්ද කියලා. ඔන්න මම ඔයාලට ආයිත් මේ කරුණු හතර ගැන නිර්වචනයක් දාන්නම්. ඒවා තමයි භූමිය ගැන අපි කතා කරා. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසාය කියන තුන ගැන තමයි අපි කතා කරේ. භූමිය ගැන කතා කරනවා ස්වභාව ධර්මයේ ලැබී ඇති සියලු සම්පත් අපි හඳුන්වනවා මේ භූමියට කියලා. ඒක උදාහරණයක් අපි කිව්වා ඛනිජ සම්පත්, වන සම්පත්, පස වගේ දේවල් අපි කිව්වා. ඊට පස්සේ ශ්‍රමය ගැන කතා කරා. මේ ශ්‍රමය ගැන කතා කරද්දී අපි කිව්වා ව්‍යාපාරය සඳහා යොදා ගන්න කායික හා මානසික ක්‍රියාවලින් තමයි මානසික දායකත්වය තමයි අපි මේ ශ්‍රමය කියලා හැඳින්වුවේ. ඔයගොල්ලෝ මතක ඇති ඒවා ප්‍රධාන වශයෙන් දෙකක් තිබ්බා. කය වෙහෙසා වැඩ කරන පුද්ගලයා, මනස වෙහෙසා වැඩ කරන පුද්ගලයා. ඔයගොල්ලෝ බුද්ධ ධර්මයේ 9 වසර බුද්ධ ධර්මයේදී මේ ගැන කතා කරලා තියෙනවා. ඊට පස්සේ මේ කය වෙහෙසා වැඩ කරන පුද්ගලයන් විදිහට උදාහරණ අපි ගෙනාවා පතල් සේවක, ඒ වගේම සමීප ආරක්ෂක කම්කරුවෝ කියන කොටස. ඊට පස්සේ මනස වෙහෙසා වැඩ කරන පුද්ගලයන් විදිහට අපි ගත්තා ගණකාධිකාරවරු සහ කළමනාකාරවරු.
ඊට පස්සේ ප්‍රාග්ධනය ගැන කතා කරා. මේ ප්‍රාග්ධනය කියලා අපි කිව්වේ නිෂ්පාදනයේදී ආධාර කරගෙන මිනිසා විසින් සකස් කරපු දේවල් අපි හඳුන්වනවා මේ ප්‍රාග්ධනය කියලා. හරි. ඊට පස්සේ එම නිදසුන් විදිහට යන්ත්‍ර සූත්‍ර ගොඩනැගිලි රථ වාහන මිල මුදල් වගේ දේවල් අපි උදාහරණ විදිහට සැපයුවා. අන්තිම කාරණාව තමයි ව්‍යවසාය. මේ ව්‍යවසාය කියලා අපි කිව්වේ මේ අපිට කලින් කතා කරමු භූමිය ශ්‍රමය ප්‍රාග්ධනය වගේ නිෂ්පාදන සාධක සංවිධානය කරගෙන නිෂ්පාදන ක්‍රියාවලියක් ආරම්භ කර පවත්වාගෙන යාම තමයි අපි මේ ආරම්භ කර පවත්වාගෙන යාමේ කාර්යය අපි හඳුන්වනවා මේ ව්‍යවසාය කියලා. හරි. දැන් මම හිතනවා ඔයගලට ඒ කොටස නිෂ්පාදන සාධක කියන කොටස පැහැදිලි වුණා කියලා. හොඳයි. අපි යමු එහෙනම් අපේ දෙවැනි ප්‍රධාන මාතෘකාව ගැන කතා කරමු. ඒ තමයි ඇල්මැති පාර්ශව. කවුද මේ ඇල්මැති පාර්ශව කියලා කියන්නේ? මේ ඇල්මැති පාර්ශව කියලා කියන්නේ ව්‍යාපාර කටයුතු පිළිබඳ උනන්දුවක් දක්වන විවිධ පාර්ශව ඇල්මැති පාර්ශව කියලා අපිට හඳුනන්න පුළුවන්. දැන් මම හිතන්න මම ව්‍යාපාරයක් පටන් ගන්නවා. ඒකට ඉන්න ඇල්මැති පාර්ශව කියලා කොටසක්. මේ ඇල්මැති පාර්ශව කියලා කියන්නේ දැන් මේ ව්‍යාපාර කටයුත්ත පිළිබඳව මම මේ ආරම්භ කරන ව්‍යාපාර කටයුත්ත පිළිබඳව උනන්දුවක් දක්වන විවිධ පාර්ශව. හරි. ඒ පාර්ශව ගැන තමයි අපි දැන් කතා කරන්න යන්නේ. මේ පාර්ශව විදිහට අපිට ගන්න පුළුවන්. මම ඔයගලන්ට කියන්න මේ ටික ඔක්කොම අයිතිකාරයෝ කලමනාකර දැන් මම ව්‍යාපාර පටන් ගන්නවා මම තමයි අයිතිකාරයෝ. ඊට පස්සේ අනිත් අය තමයි මගේ යටතේ වැඩ කරන සේවකයෝ. හරි. අයිතිකාරය මම නම් ඊට පස්සේ ඊළඟට කලමනාකරුවා අපි මැනේජර් කියලා කියන්නේ. ඒ කලමනාකරුවා කියලා කියන එක්කෙනා මම ඔයාලට ඉදිරියට කියන එයාගෙන විස්තර ටික. මේ කලමනාකරුවා කියන එක්කෙනා ඔයගොල්ලෝ ගොඩක්ම දැකලා ඇති එක එක සුපර් මාකට් වල ඉන්නවා. එක එක බ්‍රාන්ච් තියෙනනේ සුපර් මාකට් වල. ඒ වගේ සුපර් මාකට් වල ඉන්නවා මැනේජර්ස්ලා. ඒගොල්ලෝ තමයි ඒකේ වැඩ බලන්නේ. මේ මැනේජර්ස්ලාගෙන් කරන කාරණා මම නේද මේ කලමනාකරුවන්ගෙන් කරන කාරණා මම ඉදිරියේදී කතා කරන මේ එකිනෙකා ගැන. ඊට පස්සේ මේ කලමනාකරුවන් වලට පස්සේ ගනුදෙනුකරුවෝ ඉන්නවා. ඊට පස්සේ සැපයුම්කරුවෝ, තරඟකරුවෝ, මූල්‍ය ආයතන, සේවකයෝ, රජය, ප්‍රජාව වගේ කට්ටිය අපිට ගන්න පුළුවන් මේ ඇල්මැති පාර්ශව කියලා. අපි දැන් මේගොල්ලෝ ගැන විවිධ කරුණු අධ්‍යයනය කරලා බලමු. හරි. පළවෙනිය තමයි අයිතිකාරය. මේ අයිතිකාරය කියලා කියන්නේ ව්‍යාපාරික සම්පත් සපයන පුද්ගලයෝ එහි අයිතිකාරය කියලා අපිට හඳුන්වන්න පුළුවන්. එතකොට මේ පුද්ගල මේ අයිතිකාරය කියන එක්කෙනා පුද්ගල කණ්ඩායමක් හරි කණ්ඩායමක් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ඔයගොල්ලෝ දන්නවා සාමූහික ව්‍යාපාර කියලා දෙයක් තියෙනවා. මේ සාමූහික ව්‍යාපාරවල අයිතිකරුවන් කිහිප දෙනෙක් ඉන්නත් පුළුවන්. ඒ වගේම කළමනාකරුවෝ ගැන කතා කරමු. මේ කළමනාකරුවෝ කියන්නේ ව්‍යාපාර කටයුතු මෙහෙයවන්නේ ඒ කියන්නේ දැන් අපි මේ අයිතිකාරය ගන්න තීරණ තියෙන මේ අයිතිකාරයෝ විසින් ගන්න තීරණ ක්‍රියාත්මක කරන මෙන්න මේ කළමනාකරුවන් විසින්. ඒ වගේම මේ ව්‍යාපාර පිළිබඳ අයිතිකරුවන් ගන්න තීරණ ක්‍රියාත්මක කරන්නේ මේ කළමනාකරුවන් විසින්. ඊට පස්සේ ඇතැම් අයිතිකරුවාම කළමනාකරුවා වෙන්නත් පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඒකත් අපි මතක තියාගන්න ඕනේ. එතකොට කළමනාකරු මැනේජරයි අයිතිකාරයයි දෙන්නම එක්කෙනෙක් වෙන්නත් පුළුවන් හැකියාවක් තියෙනවා. හරි. ඊට පස්සේ ගනුදෙනුකරුවෝ ගැන කතා කරමු. ගනුදෙනුකරුවෝ කියන්නේ ව්‍යාපාරයක භාණ්ඩ හා සේවා මිලදී ගන්නා පුද්ගලයන් තමයි ගනුදෙනුකරුවෝ කියන්නේ. ඒගොල්ලෝ භාණ්ඩ නැවත විකිණීමේ පරමාර්ථයෙන් හරි සිය පරිභෝජනය සඳහා වූ පරමාර්ථයෙන් හරි අපෙන් භාණ්ඩ මිලදී ගන්න හැකියාවක් තියෙනවා. ඒක නිසා ඒගොල්ලෝ ගනුදෙනුකරුවන්ට හැඩරුව තමයි දැන් මම ඔයගලන්ට කිව්වේ. ඊට පස්සේ සැපයුම්කරුවෝ. මේ සැපයුම්කරුවෝ කියන්නේ දැන් යම්කිසි ව්‍යාපාරයක් කරනවා. හරි. මම ඔයගොල්ලෝ හිතන්න මම බේකරියක් කරනවා නම් මේ බේකරියට අවශ්‍ය පාන් පිටි ඒ වගේම අවශ්‍ය වෙන විවිධ දේවල් සපයන ආයතන තියෙනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ කඩයක් කරනවා නේ කඩේට සපයන භාණ්ඩ සපයන ආයතනක් තියෙනවා. ඒ සපයන ආයතන අපි කියනවා සැපයුම්කරුවෝ කියලා. ඒවා තමයි ව්‍යාපාරයකට අවශ්‍ය වෙන විවිධ දේ සපයන පුද්ගලයන් අපි හඳුන්වනවා සැපයුම්කරුවෝ කියලා. ඊට පස්සේ ඒවට උදාහරණ විදිහට අමුද්‍රව්‍ය ප්‍රවාහන පහසුකම් දෙන අය ඒ වගේම සේවා විවිධ සේවා ඒගොල්ලෝ සපයන්න පුළුවන්. ඊට පස්සේ තරඟකරුවෝ. දැන් ඔයගොල්ලෝ දන්න ව්‍යාපාරයක් කරද්දී තරඟකරුවෝ ඉන්නවා. ඔයගොල්ලෝ ඒවා විවිධ වශයෙන් දැකලා ඇති විවිධ ආපන ශාලා ආශ්‍රිතව මං දැකලා තියෙන විදිහට කියන්නේ ඊට පස්සේ ඒව ආශ්‍රිතව එක ළඟ තියෙන කඩ ආශ්‍රිතව ගොඩක් තරඟකාරීත්වය ඇතුළේ තියෙන ඔයගොල්ලෝ එක විවිධ නායන ෆිල්ම් වල කොමඩි ෆිල්ම්ස් වල ඔයගොල්ලෝ ගොඩක් ඒවා දැකලා ඇති ඊට පස්සේ මේ වගේ තරඟකරුවෝ ඉන්නවා ඒ කියන්නේ තරඟකරුවෝ කියලා කියන්නේ යම් ව්‍යාපාරයක් විසින් නිෂ්පාදනය කරන නිෂ්පාදනයට සමාන ඒ කියන්නේ දැන් මං කඩයක් කරනවා නම් මම බේකරියක් කරනවා තව කඩයක් තියෙන එහා පැත්තේ බේකරියක් වෙනවා එතකොට එතන තරඟකාරීත්වයක් ඇති වෙනවා ඔය විදිහට ඒ වගේ මම නිෂ්පාදනය කරන දේ මේ නිෂ්පාදනය කරනවා නම් එතන තරඟකාරීත්වයක් ඇති වෙනවා. අන්න ඒගොල්ලෝ අපි හඳුන්වනවා තරඟකාරවෝ කියලා. ඊට පස්සේ මූල්‍ය ආයතන. මේ මූල්‍ය ආයතන කියන්නේ ඔයගොල්ලෝ දන්නේ නැති මේ ව්‍යාපාරය පටන් ගන්නදී අපි විවිධ ණය ලබා ගන්නවා. ඒ වගේම විවිධ උපදෙස් ලබා ගන්නවා.
ඊට පස්සේ මේ අවශ්‍ය ණය උපදේශ ලබා ගන්න සේවාදී සපයන ආයතන විදිහට අපිට ගන්න පුළුවන් බැංකු සහ අනෙකුත් ණය දෙන ස්ථාන. මේ වගේ දේවල් අපිට ගන්න පුළුවන් මේ මූල්‍ය ආයතන කියලා. අපිට සහාය වෙන ණය දෙන සහ උපදේශ ලබා දෙන ස්ථාන තමයි මේ මූල්‍ය ආයතන කියලා අපි හඳුන්වන්නේ. ඊළඟ කාරණාව තමයි සේවකයෝ. දැන් මේ ආයතන ඔයගොල්ලෝ දන්න සේවකයෝ ඉන්නවා. ඒක තමයි ව්‍යාපාරකාරී ඉටු කරන පුද්ගලයෝ අපි හඳුන්වනවා සේවකයෝ කියලා. ඊට පස්සේ රජය ගැන කතා කරද්දී රටක ආර්ථික දියුණුව සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය කරන්නේ මෙන්න මේ රජය විසින්. ඒක තමයි රජය ගැන කියන්න තියෙන්නේ. ඊට පස්සේ ප්‍රජාව. මේ ප්‍රජාවගේ වැඩ තමයි ව්‍යාපාරයෙන් පිටත ජීවත් වෙන ජනතාව අපි හඳුන්වනවා ප්‍රජාව කියලා. හරි. ඒකට නිදසුන් විදිහට අපි ගත්තොත් ජනමාධ්‍යවේදීන්, ඒ වගේම පරිසරවේදීන්, ඔය වගේ ගොඩක් කට්ටිය අපිට ගන්න පුළුවන්. හොඳයි. ඊළඟ කොටස තමයි අපිට කතා කරන්න තියෙන්නේ මේ ඇල්මැති පාර්ශව සහ ඒගොල්ලන්ගේ අරමුණු ගැන. දැන් මේ ඇල්මැති පාර්ශව ගැන කතා කරලා මේගොල්ලන්ට වෙන වෙනම ගත්තොත් ඒගොල්ලන්ගේ අරමුණු කීපයක් තියෙනවා. ඒක ගැන තමයි දැන් අපි කතා කරන්න යන්නේ. දැන් මේක පළවෙනි එක අපි ගත්තොත් මේකේ පළවෙනි අර අපි කතා කරනවා අයිතිකරුවන් ගැන. මේ අයිතිකාරයන්ගේ අරමුණක් තමයි අරමුණු කීපයක් තියෙනවා ඒගොල්ලන්ට. මම ඔයගොල්ලන්ට එකෙන් එතනින් කීපයක් ගැන කියන්න. මේ අරමුණ තමයි මේ අයිතිකාරයාගේ ආයෝජන සුරක්ෂිතතාවය. කියන්නේ එයා හම්බ කරන මුදල් වල සුරක්ෂිතතාව. දැන් එයා මුදල හොයනවානේ මේ ලාභය අනිවාර්යයෙන් එයා සුරක්ෂිත කරගන්න ඕනේ. ඒ මුදල අපි ආරක්ෂා කරගන්න ඕනේ. අපි අයිතිකාරයෝ. ඒ වගේ ප්‍රමාණවත් ලාභයක් ලැබීමත් එයාගේ අරමුණ. ඊට පස්සේ එයාගේ තව අරමුණ තමයි ව්‍යාපාරේ අනාගතය අපේ සැලසුම් කරනවා, වර්ධනය කරනවා. ඒ වගේ දේවල් තමයි මේ අයිතිකාරයාගේ අරමුණ වෙන්නේ. ඊට පස්සේ දෙවෙනි ඒ තමයි කළමනාකරන මැනේජර්. මෙයාගේ අරමුණු තමයි ව්‍යාපාරවල අරමුණු ඉටු කර ගැනීමට අවශ්‍ය කළමනාකරන තීරණ ගැනීමේ අයිතිය මෙයාට තමයි තියෙන්නේ. එතකොට එයාගේ අරමුණ තමයි මේ තීරණ ක්‍රියාත්මක කිරීම තමයි එයාගේ ප්‍රධානම අරමුණක් වෙන්නේ. ඒ වගේම රැකියා වර්ධනය හා රැකියා තෘප්තිය ඉහළ නංවන එක තමයි මේ කළමනාකරුවගේ මේ අරමුණක් වෙන්නේ. ඊට පස්සේ සේවකයෝ ගත්තොත් මේ සේවකයාගේ අරමුණක් තමයි සාධාරණ වැටුපක් ලබා ගැනීම. ඒ කියන්නේ එයාට අයාගේ අනිවාර්ය තියෙන මේ අරමුණක් තමයි එයාට වැටුපක් ලබා ගැනීම. එයා කරන වැඩවලට සරිලන වැටුපක් ලබා ගැනීම තමයි එයාගේ ප්‍රධානම අරමුණ වෙන්නේ. ඊට පස්සේ එයාගේ රැකියාවේ සුරක්ෂිතභාවය. ඒකත් එයා බලනවා. ඊට පස්සේ ඊළඟ අපි කතා කරමු ගනුදෙනුකරුවෝ ගැන. මේ ගනුදෙනුකරුවෝ ගැන එයාගේ අරමුණක් තමයි අපි දැන් අපෙන් දැන් ඇවිල්ලා මේ භාණ්ඩයක් ගනිද්දි එයාට ඕන නිෂ්පාදනයේ අපි කරන මේ නිෂ්පාදනයේ සාධාරණ මිලක් ලබා ගැනීම තමයි එයාගේ මේ ප්‍රධානම අරමුණක් වෙන්නේ. ඒ වගේම අනිත් තව අරමුණක් විදිහට අපිට ගන්න පුළුවන් ගුණාත්මක නිෂ්පාදන අපිට ලබා එයාගේ අරමුණ තමයි අපේ ගුණාත්මක නිෂ්පාදනයක් එයාට ලබා ගන්න එක. ඊට පස්සේ සැපයුම් කරුවෝ ගැන කතා කරද්දී ඔයගොල්ලන් මම කිව්ව සැපයුම් කරුවෝ ගැන. මේ සැපයුම් කරුවෝ ගැන කතා කරලා අඛණ්ඩව ඇලුම් ලබා ගන්න ඕනේ. ඒ වගේම නිසි පරිදි මුදල් ලබා ගන්නත් ඕනේ. ඒවා තමයි එයාගේ අරමුණු වෙන්නේ. මේ සැපයුම් කරුවන්ගේ අරමුණු තමයි ඒවා. ඒ කියන්නේ අපේ බිස්නස් එකත් එක්ක ඒගොල්ලෝ සම්බන්ධ වෙලා ඉන්නවා. එතකොට ඒගොල්ලන්ට හැමතිස්සෙම යාට මේ බිස්නස් ලැබෙනවා. ඒක නිසා ඒගොල්ලන්ට ඒක තමයි යාගේ අරමුණු වෙන්නේ. ඊට පස්සේ මූල්‍ය ආයතන. මේ මූල්‍ය ආයතන කියලා කියන්නේ ඔයගොල්ලෝ මම කිව්වා බැංකු ණය දෙන ස්ථාන ඒ වගේ දේවල්. ඊට පස්සේ ඒවා මේ මූල්‍ය ආයතන වල ප්‍රධානම අරමුණක් තමයි දැන් මේ අපිට දෙන ණය ආයිතිය ලබා ගන්න ඕනේ. ඒක තමයි ප්‍රධානම අරමුණ. ඒ වගේම මේ තවදුරටත් ණය සපයන්නත් එයාගේ අරමුණක් වෙනවා. ඊට පස්සේ රජය. මේ රජයෙන් ගැන කතා කරද්දී එයාගේ අරමුණ රජයෙන් මේ අරමුණ තමයි ලැබිය යුතු බදු ආදායම් නිසි ලෙස ලබා ගැනීම, ඒ වගේම රැකියා අවස්ථා උත්පාදනය කිරීම, ඒ වගේම ජාතික නිෂ්පාදිතය වර්ධනය කිරීම වගේ දේවල් තමයි මේ රජයේ අරමුණ විදිහට අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ තරගකරුවන්ගේ අරමුණ තමයි තම නිෂ්පාදනවල මිල තීරණය කරන එක. දැන් මගේ තරගකරුවෙක් වෙච්ච දැන් මම ඔයාලට උදාහරණයක් විදිහට කියවනේ මගේ එහා පැත්තේ ඉන්නවා කියලා තව බේකරි නිෂ්පාදකයෙක්. එයාගේ අරමුණක් තමයි මට වඩා හොඳ ගුණාත්මක භාවයකින් ආහාර මේ දේවල් නිෂ්පාදනය කරන්න. ඒ වගේම හොඳ මිලක් ගනුදෙනුකරුවන් හොඳ මිලක් ලබා ගැනීම තමයි මේ තරගකරුවන්ගේ අරමුණක් වෙන්නේ. ඊට පස්සේ ප්‍රජාව ගැන කතා කරද්දී මේ ප්‍රජාවගේ තියෙන ප්‍රධානම අරමුණක් තමයි මේ ව්‍යාපාරයේ තියෙන නරක දේවල් හොයන එක. ඒ කියන්නේ පරිසරයට හිතකරව මේ ව්‍යාපාර කටයුතු කරනවද? ඒ වගේම සමාජ සුබ සාධනයට දායක වෙන්නවාද? ඔය වගේ කරුණු දේවල් මේ ප්‍රජාව විසින් හොයන්න පුළුවන්. ඊළඟට අපි යමු මේ ඇල්මැති පාර්ශ්ව මගින් ව්‍යාපාරවලට අපේක්ෂිත දායකත්වය. ඒ කියන්නේ මේ ඇල්මැති පාර්ශ්ව විසින් ව්‍යාපාරට දක්වන දායකත්වය ගැන කතා කරන තමයි ඊළඟට අපිට කතා කරන්න තියෙන. ඒක තමයි අපේ අද දවසේ වීඩියෝ එකේ අන්තිම කොටස වෙන්නේ. හොඳයි. ඒක ගැන කතා කරද්දී අයිතිකාරයෝයි, කළමනාකරුවෝ, සේවකයෝ, සැපයුම්කරුවෝ සහ රජය කියන කොටස් පහ ගැන තමයි අපි කතා කරන්නේ. මුලින්ම කතා කරමු අයිතිකාරයෝ.
අයිතිකාරය දායකත්වය සපයන්නේ අපේ මේ ව්‍යාපාරයට ප්‍රමාණවත් ප්‍රාග්ධාන දායකත්වය දෙනවා. ඒ කියන්නේ එයාගේ මේ මුදල් යොදවන ඒ වගේම යා ප්‍රවාහන මේ වාහන යාන වාහන ඉඩම් මේ වගේ දේවල් මේ අයිතිකාරය විසින් තමයි සපයන්නේ. ඊට පස්සේ ව්‍යාපාර කටයුතු පිළිබඳ උනන්දුවක් හා කැපවීමක් තියෙනවා. ඒ වගේම ව්‍යාපාර කටයුතු සුපරීක්ෂණය කරන්නත් යා වග බලා ගන්න ඕන. ඒ වගේ දේවල් තමයි ඒගොල්ලෝ ව්‍යාපාරයට දායක කරන්නේ. ඊට පස්සේ කළමනාකාරවරු ගැන කතා කරද්දී මේ කළමනාකාරවරු ව්‍යාපාර සැලසුම් මේ අයිතිකාරය විසින් ගන්න සැලසුම් නිසි පරිදි ක්‍රියාත්මක කරනවා. ඒ වගේම නිවැරදි තීරණත් ගන්නවා. ඊට පස්සේ සේවකයෝ මේ සේවකයෝ කරන්නේ පවරන ලද කාර්ය නිසි ලෙස කාලට වේලාවට සිද්ධ කරන එක. ඒ වගේම ශ්‍රම ඵලදායීතාවය වැඩි කරගන්න එක තමයි මේ ව්‍යාපාරයේ ඒගොල්ලෝ දෙන උදව්වක් වෙන්නේ. ඊට පස්සේ සැපයුම් කරු දෙන උදව්ව තමයි මේ ව්‍යාපාරෙට ගුණාත්මක අමුද්‍රව්‍ය වලින් දිගින් දිගටම සැපයීම ඒ වගේම ඒගොල්ලෝගේ කාලට වේලාවට මේ සැපේන භාණ්ඩ ලබා දෙන්නත් ඕනේ. ඊට පස්සේ රාජ්‍ය ගැන කතා කරද්දී ව්‍යාපාර සඳහා හිතකර විවිධ දිරිගැන්වීම් ලබා දෙන එක තමයි මේ රජයෙන් අපිට දෙන මේ අපේ ව්‍යාපාරයට දෙන උදව්වක් වෙන්නේ. ඔන්න ඒ වගේ මාතෘකාව මේ අපේ ව්‍යාපාරය ගැන කතා කරලා ඔන්න ඔය ටික තමයි දැන් අපිට කතා කරන්න තිබ්බේ. ඔන්න දැන් අපි කතා කරලා ඉවර වුණා. ආයිත් කියනවා ඔයගොල්ලන්ට සුබම සුබ අලුත් අවුරුද්දක් වෙනවා. මේ 2021 අවුරුද්ද අපි 10 වසරට ඇවිල්ලා ඉන්නේ. ඕගොල්ලන් අනිවාර්යයෙන් මම කිව්වා නංගිල මල්ලේ කියන්නේ 9 වසරේ ඉන්න කට්ටියට මම වීඩියෝ සීරීස් එක කරලා තියෙනවා. ඕගොල්ලන්ට ඒක බලන්න පුළුවන්. ඉතිහාසය භූගෝලය වගේ විෂයන් ඕගොල්ලන්ට ඒකේ උගන්වලා තියෙනවා කලින් වීඩියෝ සීරීස් වල. මේ ඇවිල්ලා 10 වසර පළවෙනි එපිසෝඩ් එක. මේක අපි කතා කරේ අපේ පළවෙනි පාඩම ගිණුම් කරන විෂයේදී. මම ඉදිරියට ඕගොල්ලන්ට අනිත් විෂයන් පටන් ගන්න බලාපොරොත්තු වෙනවා. අනිවාර්යයෙන් මම ඔයගොල්ලන්ට දුන්න ක්‍රියාකාරකම කරලා ඔයගොල්ලන්ට පුළුවන් නම් කරලා පල්ලෙහා කමෙන්ට් එකේ කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. මම ඔයගොල්ලන්ට කිව්වා වගේ ඒක පින් කරලා නම් වශයෙන් කියන්න බලාපොරොත්තු වෙනවා. අනිවාර්යයෙන් ඒක කරන්න. මම ඔයගොල්ලන්ට පෝස්ට් එකක් විදිහට තෝරන ඒ ප්‍රශ්නේ දාන්න. ඔන්න ඒක තමයි කතා කරන්නේ. අද දවසේ අපි සාරාංශ කරොත් අපි කතා කරපු දේවල් ව්‍යාපාර පිළිබඳ මූලික පදනම ගැන කතා කරා. ඊට පස්සේ ව්‍යාපාර කරේ ඇල්මැති පාර්ශ්ව ගැන කතා කරා. මම හිතනවා ඔයගොල්ලෝ ලොකු දෙයක් මෙතනදී ඉගෙන ගන්න ඇති කියන මේ ව්‍යාපාර පිළිබඳව දැන් ඔයගොල්ලන්ට පුළුවන් මේ කරුණ ඔයගොල්ලෝගේ තාත්තට අම්මට ගිහිල්ලා උනත් කියලා දෙන්න. ඔයගොල්ලෝ දැන් මේ ගැන ලොකු කරුණක් දන්නවා. දැන් ඔයගොල්ලෝ පැහැදිලි නැති ගොඩක් දෙනෙක් හිතනවා මේ අපි දැන් මේ විෂයන් තෝරගනිද්දි මේ යුණුම් කරන ගොඩක් අමාරුයි කියලා. දැන් ඔයගොල්ලෝ පැහැදිලි නැති කොච්චර ලේසි කොටසද පාඩම් කරන්න තියෙන්නේ. ඒ වගේම කොච්චර ලේසිද මේ විෂය කියලා. හරි. ඔන්න ඒ විදිහට මම ඉදිරියේදී මගේ මම කරන විෂයන් ටිකත් ඔයගොල්ලන්ට ගේන්න බලාපොරොත්තු වෙනවා. ඔයගොල්ලෝ ඒවත් බලාපොරොත්තුෙන් ඉන්න. අදට අපි යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඔයගොල්ලන්ට සුබම සුබ අලුත් අවුරුද්දක්. සෝරි මේ වීඩියෝ එක පරක් වුණාට මොකද මං හිතුවා මේ අලුත් අවුරුද්දත් අල්ලගම් මේ වීඩියෝ කරන්න ඕනේ කියලා. ඔයගොල්ලෝ සුබ අලුත් අවුරුද්දක් කියලා කියනවා. ඒ වගේම ඉදිරියේදී අවශ්‍ය වෙන වෙනත් වීඩියෝ සීරීස් ඔයගොල්ලන් දැනගන්න මොනවා හරි තියෙන වීඩියෝ සීරීස් තියෙනවා නම් ඕන වීඩියෝ සීරීස් තියෙනවා නම් අනිවාර්යයෙන් ඔයගොල්ලන්ට ඒවත් කමෙන්ට් කරන්න පුළුවන්. මේ වගේ තවත් ඉන්ට්‍රස්ටිං වීඩියෝ එකකින් හම්බ වෙන බලාපොරොත්තු වෙන්න අදට අපි කියලා එන්නම් ඔයගොල්ලන්ට සුබ දවසක්.